සුබ දවසක් ඔබ සියලු දෙනාට. අදත් මම ඔබ හමුවන්නේ අමරණ මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකකින්. අද මම කතා කරන මාතෘකාව තමයි මේ බොහෝ අයට වැදගත් වෙන මේ ඇස් අමාරු සම්බන්ධයෙන්. ඇස් අමාරු කිව්වහම රෝග ගණනාවක් තියෙනවා ඇස් වල හේතු වෙනවා. මම මෙතෙන්දී අද කතා කරන්නේ ඇස් වලට ඇතිවන ආසාදන සම්බන්ධයෙන්. එහෙම නැත්නම් ඉන්ෆෙක්ෂන්ස් ඇස් වලට එන. ඇස් වලට විස බීජ ගියාම ඇතිවන තත්ත්ව පිළිබඳ කරුණු කාරණා. ඉතින් රෝගීන් ගොඩක් දුරට ඇහි මොන ප්‍රශ්නයක් ආවත් කියාගෙන ඉන්නේ මේ ඇහි ප්‍රශ්නයක් කියලා නේ ඇස් අමාරුවක් කියලානේ. නමුත් අපි සාමාන්‍ය ව්‍යවහාරයේ ඇස් අමාරු කියන හඳුන්වන්නේ බොහෝ දුරටම මේ ඇහි එන ආසාදන. ඇහැට විස බීජ ගිහිල්ලා ඇති වෙන ප්‍රශ්න. ඉතින් මෙතෙන්දී ඇහැට විස බීජ කිව්වහම විස බීජ වර්ග ගණනාවක් යන්න පුළුවන්. අපි දන්නවා රෝගයක් ඇති වෙන්නේ එක්කෝ වෛරස් කාණ්ඩයට අයත් විස බීජ, එහෙම නැත්නම් බැක්ටීරියා කියන කාණ්ඩයට අයත් විස බීජ, එහෙම නැත්නම් දිලීර කියන කාණ්ඩයට අයත් විස බීජ. ඉතින් ඒ තුන තමයි ප්‍රධාන වශයෙන්ම ඇස්වල රෝගී තත්ත්ව ඇති කරන්නේ ආසාදන විදිහට. එහෙම නැත්නම් පරපෝෂිත ආසාදනත් එන්න පුළුවන්, පරපෝෂිතයොත් එන්න පුළුවන් ඇස්වල කලාතුරකින්. ඉතින් මේ ඇස්වල ආසාදනයක් ආපුවාම ඇතිවෙන රෝගී තත්ත්ව කීපයක්ම තියෙනවා, රෝග ලක්ෂණ කීපයක්ම තියෙනවා. මේ උදාහරණ විදිහට මම සඳහන් කරනවා නම් ඉතින් බොහෝ දුරටම අපිට ඇහි යම්කිසි රතු වීමක් දකින්න පුළුවන්. මේ රතු වීම ඇහි කොටසක තියෙන්න පුළුවන්, මුළු ඇහැම රතු වෙලා තියෙන්න පුළුවන්. ඇහි සුදු ඉංග්‍රියාව රතු වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් කළු ඉංග්‍රියාව රතු වෙලා තියෙන්න පුළුවන්. ඇහි පිහාටු ඉදිමිලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇහි පිහාටු රතු වෙලා තියෙන්න පුළුවන්. සමහර විට උඩු ඇහි පිහාටුව පමණක් රතු වෙලා තියෙන්න පුළුවන්, එක්ක ඉදිමිලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් පහළ ඇහි පිහාටුව ඉදිමිලා තියෙන්න පුළුවන්, රතු වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ගණනාවක් තියෙනවා. එහෙම නැත්නම් ඇස් වලින් කබ එනවා. මේ කබ ඇවිල්ලා ඇස් පිහාටු ඇලෙනවා. සමහර විට මේ කබ කහ පාට ගතිය තියෙනවා, සමහර විට සුදු පාට ගතිය තියෙනවා. එතකොට ඒකම ඒ වේදනාවක් ඇති වෙනවා. සමහර අය බොහෝ දුරටම අපිට සඳහන් කරන්නේ මේ ඇස් වලට විස බීජ ගියාම ඇහි මොන හරි තියෙනවා කියලා. හුඟක් අයගේ පැමිණිල්ල තමයි ඇස් වලට මේ වැලි ගියා වගේ කියලා. ඉතින් බොහෝ දුරටම ඒ ෆීලිං එක එන්නේ ඇහැට විස බීජ ගියාම. ඉතින් ගොඩාක් අයට මේ ඇත්තටම ඇහැට වැලි ගිහිල්ලා නැහැ. ඒගොල්ලෝ හිතනවා මොන හරි දෙයක් ගිහිල්ලා ඇති කියලා. මොකද ඒ ෆීලිං එක එන හින්දා. ඉතින් අත වශයෙන්ම බැලුවොත් ඇහැට විස බීජයක් ගහම එන මූලික රෝග ලක්ෂණය තමයි මේ ඇසට වැලි ගියා වගේ එන තත්වය. ඉතින් සමහර වෙලාවල් තියෙනවා මේ කඳුළු ගලනවා. ඒ වගේම සමහර ඒ වගේ රෝගී තත්ත්වයක් ඇති වුණාම එළිය බලන්න බෑ. ඇහැ එළියට සංවේදී බව වැඩි වෙනවා. ඉතින් මේ වගේ කරුණු කාරණා ගණනාවක් තියෙනවා මේ ඇස් වලට විස බීජ ගියාම. අපි බලමු එකින් එක මේ ඇස් වලට විස බීජ ගියාම මොන වගේ විස බීජ නිසාද මේක වෙන්නේ? ඇයි කොහොමද විස බීජ හැට යන්නේ කියලා. සාමාන්‍යයෙන් ඇසට විස බීජ යන ක්‍රම ගණනාවක් තියෙනවා. එකක් තමයි මේ දූවිලි සහිත පරිසරයක ඉන්නවන අධික දූවිලි සහිත. එතකොට ඇස් වලට මේ දූවිලි ගිහිලා විස බීජ ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර පරිසර තියෙනවා මේ අධික ආලෝකයේ සහිත පරිසර. අන්න ඒවට නිරාවරණය වුණාමත් ඇස් වල රෝගී තත්ත්ව ඇති වෙනවා. ඒ වගේම තමයි සමහර වෙලාවල් වලට මේ අපිරිසිදු ජලය භාවිතා කිරීම නිසා විශේෂයෙන්ම මූණ සේදීමට, එහෙම නැත්නම් වෙනත් දේවල් වල පරිහරණය කරනකොට, එහෙම නැත්නම් මේ ජලයේ ගිලිලා නානකොට අපිරිසිදු වතුර වල විශේෂයෙන්ම මේ වැව් වගේ, එහෙම නැත්නම් නාන තටව් වගේ දේවල් වල නානකොට අපිරිසිදු වතුර අන වගේ හේතු නිසා විස බීජ යන්න පුළුවන් ගොඩක් වෙලාවට. ඉතින් සමහර රැකියා තියෙනවා මේ වතුරෙම ඉඳන් කරන රැකියා. සමහරට මේ ජලයේ කිමිදෙන්න අවශ්‍ය වෙන රැකියා තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට ජලය ආශ්‍රිත රැකියා කරනකොට සමහරලාට මේ ගොගල්ස් වගේ දේවල් පාවිච්චි නොකර ඒ උපදෙස් පිළිපදින් නැතුව එම කටයුතු වල යෙදුනොත් ඇස් වලට විස බීජ යන්න පුළුවන්. ඒ වගේම තවත් අපි දකින දෙයක් තමයි බොහෝ දුරට ඇස් නිරාවරණය වුණොත් මේ රසායනික ද්‍රව්‍ය වලට. රසායනික ද්‍රව්‍ය කියවම ඇහැට රසායනික ද්‍රව්‍ය දියර වර්ග විස වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒවා වාෂ්ප විදිහට ඇහැට වදින්නත් පුළුවන්. ඒ හේතු දෙකම බලපානවා මේ ඇහැට විස බීජ යන්න ඇහි රෝගී තත්ත්වවලට. හැබැයි දැන් ඔය කියපු කරුණු කාරණා වලට අමතර වැඩිපුරම ඇහැට විස බීජ යන්නේ මේ තමන්ගේම වැරදි නිසා. ඔය කියන එක කාරණාවක්වත් නැතුව සමහර වෙලාවට ඇස් වලට විස බීජ යනවා.
ඒකට හේතුව තමයි මේ ගොඩක් අය කරන වැරදි දෙයක් තමයි මේ තමන්ගේ අත්වලින් ඇස් අල්ලන එක. ඉතින් මේක ඇස් ඇල්ලෙන හේතු තියෙනවා. එකක් තමයි මේ ඇස් කසනකොට ගොඩක් අය මේ ඇඟිලි වලින් ඇස් පොඩි කරනකොට මේ අතේ තියෙන විස බීජ ඇස් වලට යන්න පුළුවන්. ඒක ප්‍රධාන හේතුවක්. විශේෂයෙන්ම ළමයින්ට ඒක සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ගොඩක් අය පුරුදු වෙලා තියෙනවා මේ ඇස් වල අපි කියනවා මේ කබ වල. ඒ කියන්නේ නහයට කිට්ටු කොටසේ අර රැඳෙනවනේ මේ කබ කියලා කොටසක්. මේ කබ සුද්ධ කරන්න ඇඟිලි පාවිච්චි කරනවා. මේ ඇඟිලි වල තියෙන විස බීජ එතකොට මේ ඇස් වලට යනවා. ඉතින් මම මෙතෙන්දි කියන්න ඕනේ මේ ඇහෙන් කබ කියලා එනවනම් එහෙම නැත්නම් රෝගී තත්ත්වයක් ඇති වුනහම මේ ශ්‍රාවයන් වැඩිපුර එනවනම් ඒ කබ කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම ඒ මරුණු යම් රුධිර සෛල ඒවා එතකොට විස බීජ තියෙනවා. අපි සාමාන්‍යයෙන් කියනවනම් මේ අපෙනත් තුවාලයක එන සැරව වගේ සමානයි මේ ඇස් වලින් එන කබ කියන එක. ඒ දෙක එකට සමානයි. එතකොට ඒකත් අපිරිසිදුයි. ඉතින් සමහර වෙලාවල් තියෙනවා මේ එක හැකින් කබ එනවනම් ඒ ඇඟිල්ලේ සුද්ධ කරලා ඇඟිල්ලෙම අනිත් හැල්නවා. එතකොටත් ඒ හැට අර එක හැක තිබුණ විස බීජ අනිත් හැටත් යනවා. එතකොට ඉතින් මේ වගේ සිද්ධි ගණනාවක් තියෙනවා මේ තමන්ගේ වැරදි ක්‍රියා නිසා හැට විස බීජ යන්න පුළුවන්. ඉතින් තවත් සමහරව ඉන්නවා මේ ඇස් වලට වැඩි හොඳට කියලා නානකොට මොකද්ද සිද්ධ කරන්නේ? ඇස් හොදනවා. විශේෂයෙන් සමහර අය පුරුදු වෙනවා ඇස් වල සබන් දාලා හොදනවා. නමුත් ඒක ඊටාම වැරදි ක්‍රියාවක්. අපි දන්නවා අපේ ඇහි පිල්ලම් ගහනකොට හැමතිස්සෙම ඇහැ පිරිසිදු වෙනවා. විශේෂයෙන්ම කඳුළු පටලයකින් ඇහැ හැමතිස්සෙම පිහදැමෙනවා. ඒකට ඇහැට එන දූවිලි සියලුම දේවල් ඉබේම ඒක සිද්ධ වෙනවා. අපි අමුතුවෙන් කරන්න දෙයක් නැහැ අත වශයෙන්ම. අපි ඒකට උදව් කරන එක තමයි සිද්ධ කරන්න ඕනේ. ඉතින් සමහර අවස්ථා තියෙනවා මේ කඳුළු අඩු රෝගී තත්ත්ව ඇහෙන් ඇහැට කඳුළු ඉනීම අඩු. අන්න ඒ වගේ වෙලාවල් වලදී කරන්න ඕනේ බොහෝ දුරට මොකද්ද කරන්නේ ඇස් සම්බන්ධ වෛද්‍යවරු ඇසට මේ કૃතිම කඳුළු වෙනම කුප්පි වල එනවා බෙහෙත් කඳුළු විදිහට අන්න ඒවා දාන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් දාලා ඒ තත්ත්වය වළක්ව ගන්න පුළුවන්. හැබැයි දැන් මම කිව්වා වගේ බොහෝ දුරටම විස බීජ යවා ගන්න තමන්ගෙම වැරදි වලින්. මොකද ඇහැ කියන්නේ ඊටාම සියුම් අවයවයක්. එම අවයවය ඊටාම හොඳට අපි ඕන දෙයකට කියන්නේ ඊටාම හොඳින් පරිස්සම් කරගන්න ඕන. අපි කියන්නේ ඇහැ වගේ බලා ගන්න කියලානේ. ඒක නිසා ඇහැ ඊටාම සංවේදී අවයවයක්. අපිට ලෝකේ දකින්න තියෙන ප්‍රධානම අවයවය. ඒක ඩැමේජ් වුණොත් ආයේ හදන්න බැරි තත්ත්වෙට පොදුරට ඉතින් ජීවත් වෙලා වැඩකුත් නැති තත්ත්වයක් තමයි ඇති වෙන්නේ හුඟක් අයට. ඉතින් ඇහැට විස බීජ ගියාම මේ ප්‍රධාන වශයෙන්ම මේ බැක්ටීරියා ආසාදනය බැක්ටීරියා කාණ්ඩයේ විස බීජයක් ගියොත් ඇති වෙන රෝග ලක්ෂණයි මේ වෛරස් කියන කාණ්ඩයේ විස බීජයක් ගියොත් ඇති වෙන රෝග ලක්ෂණයි වෙන් කරගන්න එක හොඳයි. ඉතින් ගොඩක් වෙලාවට මේ බැක්ටීරියා කාණ්ඩයේ විස බීජයක් ගියොත් ඇහැට මොකද්ද සිද්ධ වෙන්නේ? ඇහෙන් කබ එනවා වැඩි. බොහෝ දුරට කබ ගලනවා වැඩි. ඇහැ පිහදාන්න නැවතත් අර කබ ගතිය එනවා. එහෙන් වැක්කිරෙනවා. එතකොට සමහර මේ ලිංගාශ්‍රිත රෝගات තියෙනවා. විශේෂයෙන්ම මේ ගොනෝරියාගේ රෝගී තත්ත්වයක් තියෙනවා. මේ ගොනෝරියාගේ රෝගී තත්ත්වය ඇස් වලට බලපාන්න පුළුවන්. විශේෂයෙන්ම ගර්භණී මාවකට ගොනෝරියාගේ රෝගී තත්ත්වය තිබුණොත් දරු ප්‍රසූතිය වෙලාවේදී දරුවෙක් සාමාන්‍ය දරු ප්‍රසූතියට ලක් වුණොත් ඒ වගේ මාවකගේ අන්න ඒ වෙලාවේදී ඇස් වලට එම විස බීජ යන්න පුළුවන්. එහෙම ගියොත් ඇස් වලින් සැරව ගන්නවා. ඒ වගේම සඳ වෙන්න පුළුවන් මේ ඉපදුන ගමන්ම දරුවාගේ. ඒ වගේ බරපතල දේවලුත් තියෙනවා. ගොනෝරියා කියන්නේ අර බැක්ටීරියා කියන කාණ්ඩයට අයිති විස බීජයක්. ඉතින් අර බැක්ටීරියා කාණ්ඩයේ විශේෂ ලක්ෂණය තමයි අර කබ වැඩිපුර ගලන එක. ඒ කබ ගෑවුනොත් අනිවාර්යයෙන්ම වෙනත් අනිත් ඇහි ගෑවුනොත් ඒ හැටත් මේ විස බීජය යනවා. ඉතින් සමහර වෙලාවට එක හැකට තමයි ඉස්සෙල්ලා එන්නේ ඊට පස්සේ අනිත් හැටත් යනවා තමන්ගේම වැරදිින්ද. ඉතින් කලාතුරකින් ඇස් දෙකටම එකවර යන්නත් පුළුවන්. ඉතින් බැක්ටීරියා කාණ්ඩයේ විස බීජයක් ගියාම ඒකට ගැළපෙන ප්‍රතිජීවක ඖෂධයක් බොහෝ දුරට දාලා ඒක සුව කරගන්න පුළුවන්. ඉතින් වෛරස් කාණ්ඩයේ ඇස් අමාරුවක් කියන එක අපි දැනගන්න එක හොඳයි. වෛරස් කාණ්ඩයේ ඇස් අමාරු වල බොහෝ දුරට ඇස් රතු වීම තමයි ශීඝ්‍රයෙන් සිද්ධ වෙන්නේ. ඉක්මනින් බෝ වෙනවා. ඉක්මනින්ම බෝ වෙන එකක්. මොකද වෛරස් කියන්නේ ඉක්මනින් බෝ වෙනවා. ඊටාම කුඩා විස බීජ තත්වයක්. ඉතින් ඇස් වලට වෛරස් එකක් ගියාම අර කබ එන ගතිය අඩුයි. නමුත් ඇස් රතු වෙන ගතිය වැඩි තියෙන්න පුළුවන්. මේක ශීඝ්‍රයෙන් බෝ වෙනවා. ඉතින් හුඟක් අය ඇවිල්ලා අහන්නේ අපෙන්
ડોක්ටර් මේක ඇස් අමාරුවක්ද කියලා අහන්නේ ඔන්න ඔය අදහසින් තමයි. සමහර අය හිතන්නේ මේක ඉක්මනින් බෝ වෙනවා නම් ගෙදර කීප දිනකට හැදෙනවා නම් අපිට බොහෝ දුරට සැක කරන්න පුළුවන් මේ වෛරස් කාණ්ඩේ විස බීජයක් තමයි ඇහැට ගිහිල්ලා තියෙන්නේ කියලා. සමහර වෙලාවට මේක වසංගත තත්ත්වයෙන් පාසල් වල වගේ දකින්න පුළුවන් සමහර කාලවලදී. ඉතින් වෛරස් කාණ්ඩේ ඇස් අමාරුවක් හැදුනත් අපි බොහෝ දුරටම ප්‍රතිජීවක ඖෂධ භාවිතා කරනවා. අපි දන්නවා ප්‍රතිජීවක ඖෂධයක් වෛරස් වලට අහන්න නැtei කියලා. නමුත් මෙතෙන්දී භාවිතා කරන්නේ මොකද මේ ඇස් රතු වෙලා තියෙනකොට ඒ උඩට අර බැක්ටීරියා ආසාදනයක් එන්න පුළුවන්. වෛරස් ආසාදනය කොහොමත් අපි පාවිච්චි වෙනකොට ඒක ඉබේම ඒ යම්කිසි කාලයක් ගියාම ඉබේම නැති වෙලා යනවා. නමුත් අපි බෙහෙත් පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරන්නේ අර ඒ වෙලාවේදී බැක්ටීරියා ආසාදනයක් එයි කියලා. ඉතින් ඇස් අමාරුවක් ආවොත් බැක්ටීරියා හෝ එහෙම නැත්නම් වෛරස් හරි වෙනත් විස බීජයක් වුණත් කරන්න ඕන දේ තමයි අනිවාර්යයෙන්ම සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක්ගෙන් තමයි බෙහෙත් ගන්න ඕනේ. කොට වෙදකම් කරලා හරියන්නේ නැහැ. මෙතන සුදුසුකම් තියෙන වෛද්‍යවරු වෙන්නම ඕනේ. මොකද ඇහැ කියන අවයවය ඩැමේජ් වුණොත් හානියක් වුණොත් සමහර වෙලාවට හානි සිද්ධ වෙන්න පුළුවන් නැවත ප්‍රකෘති තත්ත්වයට ගන්න බැරි. එතකොට ඉතින් දන්නවනේ මොකද වෙන්නේ කියලා. එතකොට ඇස් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුත් ඉන්නවා. ටිකක් බරපතල රෝගී තත්ත්වවලදී සාමාන්‍ය වෛද්‍යවරුන්ට බෙහෙත් කරන්න බැරි නම් අන්න විශේෂඥ වෛද්‍යවරයෙක් බලන්න ඕනේ ඉදිරියට කරන්නේ මොකක්ද කියලා. දැන් මම මේ කතා කළේ ඇත්ත වශයෙන්ම ගොඩක් දුරට ඇහි මතු පිට කොටස් වල විස බීජ ගියාම සිද්ධ වෙන දේවල්. අපි දන්නවා මේ ඇහි ඇතුළට විස බීජ යන්න පුළුවන්. ඇහි කාචේ තියෙනවා කාචේ පිටිපස්සට යන්න පුළුවන් ඊටත් පිටිපස්සේ ඇතුළට විස බීජ යන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවක විස බීජ ඒ වගේ ඇතුළට ගියොත් ඊටාම බරපතල රෝගී තත්ත්වයක්. ඒක ඊටාම සුවිශේෂී විදිහට බෙහෙත් කරන්න විශේෂයෙන්ම ඇස් රෝහල වගේ තැනක බෙහෙත් කරන්න ඕන රෝගී තත්ත්වයක්. සමහර වෙලාවල් තියෙනවා මේ ඇස් ඇතුළට විස බීජ ගියොත් අපි දෙන බෙහෙත් ප්‍රතිකාර අහන්නේ සමහර වෙලාවට. ඒකට සමහර අවස්ථා තියෙනවා මේ ඇස පවා අයින් කරන්න සිද්ධ වෙන අවස්ථා විස බීජ කියලා බරපතල තත්ත්වයක් ඇති වුණොත්. ඉතින් මං කිව්වා මේ දිලීර ආසාදනත් ඇස් වලට යන්න පුළුවන් කියලා බොහෝ දුරට. දිලීර ආසාදන බොහෝ දුරටම යන්නේ මොකක් හරි ඇහැට හානියක් සිද්ධ වුණොත්. ඇහැට හදිසි අනතුරක් සිද්ධ වුණොත්. අන්න එතකොට දිලීර ආසාදනයක් යන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දන්නවා මේ සමහර රෝග නිසා ප්‍රතිශක්තිය අඩු අය ඉන්නවා ඇඟේ. ඉතින් දීර්ඝ කාලීනව මේ ප්‍රතිශක්තිය අඩු කරන ඖෂධ ගන්න අය මේ වකුගඩු අසනීප එහෙම නැත්නම් මේ HIV වගේ ආසාදන ඒ වෙනත් අවයව බද්ධ කරපු අය අන්න එවැනි රෝගීන් එහෙම නැත්නම් මේ ෂය රෝගය වගේ තියෙන අය දියවැඩියා වගේ තියෙන අන්න එවැනි රෝගීන්ට ඇස් වලට දිලීර ආසාදනය යන්න පුළුවන්. දිලීර ආසාදනයක් ගියොත් ඇස් වලට බෙහෙත් කරන එක ලේසි නෑ. අර වෛරස් කාණ්ඩේ එහෙම නැත්නම් බැක්ටීරියා කාණ්ඩේ වගේ නෙමෙයි බොහොම අමාරුයි. මොකද ඒකට තියෙන ඖෂධ බොහෝ දුරට ඉන්ජෙක්ෂන් මගින් ලබා දෙන්න වෙනවා. සමහර ඖෂධ දුන්නත් සමහර වෙලාවට පූර්ණ සුවයක් ගන්න බැරි අවස්ථා එනවා. ඉතින් දිලීර ආසාදන කියන්නේ ඇස් වලට බරපතල රෝගී තත්ත්වයක්. විශේෂයෙන්ම ඒ සම්බන්ධ පුහුණුවලත් විශේෂඥ වෛද්‍යවරු තමයි පැහැදිලිවම බෙහෙත් කරන්න ඕනේ. ඉතින් මම කිව්වා සමහර පරපෝෂිතයොත් ඇස් වලට එන්න පුළුවන් කියලා. බොහෝ දුරට පණු රෝග සමහර විට සමහර පණු ඇස් වලට එන්න පුළුවන්. ඇස් වලට අපිට පිටින් බැලුවත් පේන තත්වයට සමහර වෙලාවට ඒ පණු ආසාදන එන්න පුළුවන්. අන්න ඒ වගේ ආසාදනයක් ආවොත් බොහෝ දුරට මේකත් බෙහෙත් කරන්න ඕනේ. අදාළ සුදුසුකම් තියෙන ඒ විශේෂඥ වෛද්‍යවරු පමණයි. මොකද වෙනත් විකල්ප ප්‍රතිකාරයක් ඇත්තෙම නැහැ එවැනි අවස්ථාවලදී. ඉතින් ලංකාව වගේ රටවල් වල ඇස් වලට පණුව නිසා ඇතිවෙන ආසාදන අඩුයි. වෙනත් රටවල් තියෙන විශේෂයෙන්ම අප්‍රිකාව වගේ රටවල් වල විශේෂ ඒ පණු රෝග තියෙනවා. විශේෂයෙන්ම ඇස් වලට බලපාන පරපෝෂිත රෝග. ඉතින් එවැනි රෝග ලංකාවේ ඉතාම අඩුයි. ඉතාම මේ කලාතුරකින් තමයි සමහර සිද්ධි අපිට දකින්න තියෙන්නේ ඇස් වලට පරපෝෂිතව ගිහිල්ලා. ඒ වගේම මේ ඇස් පිහාටු වලට යම් පරපෝෂිත ආසාදන එන්න පුළුවන්. සමහරවිට මේ අර උකුණ වගේ ඇති වෙන තත්ත්ව තියෙනවා ඇස් පිහාටු වල. ඉතින් එවැනි ඒවා නම් බෙහෙත් කරන්න පුළුවන්. ඒවා කිසි ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් ඇස් පිහාටු වලට යම් දිලීර ආසාදන එන්න පුළුවන්. එහෙම නැත්නම් ඇලර්ජික් තත්ත්ව. ඇලර්ජික් කියන්නේ අසාත්මිකතාවයන් එන්න පුළුවන් ඇස් වලට. අපි දන්නවා මේ පීනස් කියන රෝගී තත්ත්වය විශේෂයෙන්ම ඇස් වලට සම්බන්ධයි. පීනස් කියන රෝගී තත්ත්වයේ තියෙනවා නම් බොහෝ දුරට ඇසුත් කසනවා ගොඩක් අයගේ. ඇස් රතු වෙනවා කසනකොට.
ඇස් වලින් කඳුළු ගලනවා. ඉතින් ඒ වගේ ගැටලු තියෙනවා. එතකොට පීනස කියන රෝගී තත්ත්වෙට බෙහෙත් කළාම ඒ ඇස් වල තියෙන ඇලර්ජි ගතියත් අඩු වෙලා යනවා. ඉතින් ඇස් අමාරු කිව්වම මම අද කතා කරේ මේ ඇස් වල ඇති වෙන ආසාදන සම්බන්ධයෙන්. ආසාදන හරි සුලභයි. ඇස් වාට්ටුවට ගියත් අපිට නිතරම දකින්න පුළුවන් බහුලව රෝගීන් ඉන්නවා. ඉතින් එවැනි අයට මම කියන්නේ පැහැදිලිවම වෛද්‍ය උපදෙස් පතන්න ඕනේ. ගෙවල් වල ඉඳලා ඇස් වලට යම් යම් දේවල් දාන්න එපා. ගොඩක් අය කරන දෙයක් තමයි මේ තනකිරි දානවා. මේ ඇස් වලට ප්‍රශ්න ඇති වුණා මෙන්න දෙහි ඇඹුල් වතුරට දාලා ඊට පස්සේ වතුරෙන් ඇස් සෝදනවා. සමහර අය ඩෙටෝල් වගේ දේවල් දාලා වතුරට ඒ වතුරෙන් ඇස් සෝදනවා. ඉතින් එහෙම නැත්තම් පිච්චමල් වතුර දානවා කියනවා. මේවා සම්පූර්ණ අහිතකරයි. මතක තියාගන්න ඕනේ මෙවැනි දේවල් කිසිසේත්ම අනුමත කරන්න බෑ. මොකද එවැනි දේවල් වලින් සිද්ධ වෙන්නේ අනවශ්‍ය විස බීජයක් ඇස් වලට ඇතුළු වෙන එක. ඒකට සමහර අය හිතනවා මේ පිච්චමල් වතුර එහෙම නැත්තම් මේ තනකිරි ඉතා හොඳයි කියලා. ඒක සම්පූර්ණ වැරදි මත. එවැනි ක්‍රම වලට යන්න හොඳ නැහැ. අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් බලන්න ඕනේ ප්‍රතිකාර කරනකොට. ඉතින් ඇස් සමාරු සම්බන්ධයෙන් කතා කරනකොට අපි ආයුර්වේද වෛද්‍ය විද්‍යාව එහෙම නැත්නම් දේශීය වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් උත් බැලුවොත් මේ ඇස් වෙදකම කියලා වෙනමම කොටසක් තියෙනවා. වෙනමම ඒකට වෙද පරපුරවල් ඉන්නවා ඇත්ත වශයෙන්. මේ කාලේ ඉඳලා තියෙනවා. ඊටාම සුවිශේෂී දේවල් කරලා තියෙනවා. සමහර වෙලාවට මේ කාචයක් ඉවත් කරන දේවල් වගේ දේවලුත් කරපු වෛද්‍යවරු ඉඳලා තියෙනවා. ඒකට සාක්ෂිත් තියෙනවා. මම දැකලත් තියෙනවා. නමුත් වර්තමානයේදී උගාක් අය එවැනි දේවල් වලට යන්නේ නැහැ. මොකද ඊට වැඩිය අපිට පහසු විද්‍යාත්මක ක්‍රම තියෙන නිසා. ඊට වැඩිය අපිට මේ ඇසක දෙයක් අඳුරගන්න ක්‍රම තියෙනවා. ඉතින් අනිත් වෛද්‍ය ක්‍රම වලට යන එක අත්‍යවශ්‍ය වෙන්නේ. සමහර වෙලාවට අද ඒ සම්බන්ධයෙන් පෙර සිටපු වෛද්‍යවරු වගේ දක්ෂ අය ඇත්තෙත් නැහැ. එහෙම අය නැහැ අද. එතකොට අද නිකම් පොතකින් පතකින් කියවල මේකට බෙහෙත් කරන්න බෑ. විශේෂයෙන්ම ඇහැ වගේ අවයවයකට. ඉතින් ඒකත් මතක තියාගන්න ඕනේ. මේ විකල්ප ප්‍රතිකාර වලට යන එක හොඳ මදි. විශේෂයෙන්ම අද අපිට විද්‍යාත්මක ක්‍රමවේදය හොඳට තියෙන නිසා. ඉතින් මම හිතන්නේ ඕගොල්ලන්ට පැහැදිලි මේ කරුණු කාරණා මම සඳහන් කරපු. අපි නැවත මුණ ගැසෙමු අලුත් දෙයක් සමග. අදත් මම සමුගන්නවා මන්නම් මෙඩ්සෝ සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකේ. සුබ දවසක් ඔබ සියලු දෙනා.